ඔන්න ඔය ටිකත් එක්ක රළු කෙලස් ටික අතහැරෙනකොට ඊට පස්සේ ඒ හම්මස්ලේන හර කියපු එකද එයාට තව ටිකක් කියුම් 13 බලලා ඒකද දෙන්නේ හිතට නේද කියලා දෙවනුවට ඉබේම නුවණින් දවසක් එනවා. ඉස්සෙල්ලා මේ තේන මට්ටම යතහර ගන්නවා. මේ තමයි කාමරාග මට්ටම. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියලා අපි බැඳලා ඉන්න මට්ටම. ඒ ටික ගන්න තමයි යමාරු. මේ ටික මුදව ගන්න අපිට ධාතු වශයෙන් හරි අසුබ වශයෙන් හරි ඕනෝ ක්‍රමයකට බලන්න පුළුවන්. පවතින දේ හැටියට බලන්න ධාතු වශයෙන් හරි අසුබ වශයෙන් හරි බලන්න. තේන දේ හැටියට බලන්න අපි මෙච්චර කල් රූපේ කියලා දැකපු තේ. අර මං කියන්නේ චිත්‍රයක් කඩදාසියක චිත්‍රයක් ඇන්දොත් මෙහෙම පෙවුනට මෙතන තියෙන කඩදාසිය නේද කියලා පේන දෙයට ඔබෙන් ඕන අරගෙන යන්න කියලා. ජලය වගේ පෙවුනට තියෙන මිරිඟුව නේද? ඒ වගේ මෙහෙම පෙවුනට මෙතන තියෙන්නේ මෙහෙම නේද කියලා බලනවා. හැම වෙලාවෙම පේන දෙයට ඔබෙන් අරගෙන යනවා මේ පේන දේ මට අත දාලා අල්ලන්න බෑ අල්ලන්න පුළුවන් මේ තියෙන දේ. කියලා හැම වෙලේම බලනවා. මේ විදිහට හිතනවා උන්න ආපහු හිත සමතකමට අහනකින් වඩනවා. දැන් හිත වඩා ගන්න උපකාර පිණිස කය වචන දෙක සංවර කර ගන්නවා. දැඩි රළු කායික වාචික අසංවරකමක් තියෙන කෙනාට හිත හදා ගන්න අමාරුයි. ඒ හින්දා කය වචන දෙක සංවර කර ගන්නවා නීවරණ ධර්ම දුරු කරන මේ සමතකම තහනක් උදව් කර ගන්න. සමතකම තහන වඩනවා සමතකම තහන කියනකොට විශේෂයෙන්ම හොඳට මතක තබා ගන්න ඕනේ ඕනම කමතහනකට ඉස්සෙල්ලා මේ සති නිමිත්ත හිත තබා ගන්න ඕනේ. නාසිකක් ගේවා මුඛ නිමිත්තේ. මෙතන සති නිමිත්ත හිත තබාගෙන ඕනම කමතහනක් වඩන්න. මොකද මේ මානසිකාරයෙන් පස්සේ වුණත් සති නිමිත්ත තුල හිත බැඳිලා පවතින ගතිය එන්නේ වැඩෙනවා. යම් දවසක් කියනවා Tamante හිතලවත් සිහිය මෙතනින් අයින් කරන්න බැරි වෙන බව. මේ සති නිමිත්ත තුළ හිත බැඳලා පවතින ප්‍රතිසත්‍යයේ මතයි හතුර දුබල වෙන්නේ කොහොමද කොච්චර කාලයකින්ද කියන එක තියෙන්නේ. එතකොට ඒ හින්දා හැම සමත කමතහනකටම ඉස්සෙල්ලා සති නිමිත්ත හිත තබා ගන්න. සති නිමිත්ත හිත තබාගෙන හිත වඩනවා. වැඩි වාර ගණනක්ම සමතේ. මොකද දැන් Taman හොඳට දන්නවා කරන්න හදන්නේ මොකද්ද කියන එක. දැන් කාගෙන්වත් අහන්න ඕනේ ඉදිරියට මම මොකද්ද කරන්න ඕන? තව මම මොකද්ද කරන්න ඕන? මොකද Tamanට හොඳට තේරෙන්න ඕනේ මට තාම ලෝකෙ තේන්නේ සිහි වෙන්නේ පවතින දේ තේනවා, පේන දේ පවතිනවා කියන එක. යම් දවසක පවතින දේ මේ පේන දේ පවතිනවා නෙමෙයි පවතින දේ පේන්නේ නැහැ කියන තැන දක්වා දකින්න තැනට අරගෙන යන්නයි දැන් මට සීල සමාධි ප්‍රඥා කියන මේ තුන තියෙන්නේ. මේ තුන වඩපිටේ ප්‍රතිඵලය වෙන්න ඕනේ පේන දෙයට අත දාන්නේ නැහැ මම කියන තැනක් ගොඩ නැගිලා තියෙනවා. ඒ කියන්නේ පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ නැහැ පවතින දේ පේන්නේ නැහැ කියලා නිරුගේ දකින හින්දා වතුර ගන්න අපි දුවන්නේ නැති බවනේ අන්තිමට නිර්මාණය වෙලා තියෙන්නේ. අන්තිමට වෙලා තියෙන වතුරට තියෙන තණ්හාව නැති වෙලා අපිට තියෙන්නේ. තිරසංගතව සතාට වෙලා තියෙන්නේ තණ්හාව නැති කරගන්න බැරි වෙලා අපි තණ්හාව නැති කරලා. තණ්හාව නැති කරන මේ දර්ශනය යනවා. එතකොට අපිට තේරෙන්නේ රූප තණ්හාව නැති කරලා. මේ සීල සමාධි ප්‍රඥා වඩපිටේ ප්‍රතිඵල වෙන්න කොටමද ඔයගොල්ලන් තණ්හාව නැති වෙලා තියෙන්න ඕනේ. කරපු තැන හරියටම කෙරිලා කියලා තේරෙනවා නම් ප්‍රතිඵලය දැනගන්න ඕනේ දැන් හරි කියලා මොකද තණ්හාව නැති වෙලා තිබුණොත් තමයි. මිරිඟුව දකින්නකොට තිරංගත සතා වතුර දකින්න මිරිඟුව දකින්නකොට ඌට තියෙන තණ්හාව අපිට ඇති වෙන්නේ නැත්තම් දැන් අපේ මේ දර්ශනය හරහා උනත් අන්තිමට කරගෙන තියෙන කෘත්‍ය මොකද්ද? තණ්හාව නැති කරගෙන ඉඳින්නේ නේද? ඒ වගේ ඕගොල්ලන්ට කාමරාග තණ්හා මේ තණ්හාව නැති වෙලා තියෙන්නේ ඔක්කොම. අන්තිමට ඕගොල්ලෝ මේ තේන දේවල් වලට තියෙන තණ්හාව නැති වෙලා තියෙනවා.
ඒක හොඳට මතක තියාගන්න තේන දේවල් වලට තණ්හා නැති වෙන නිකන් නෙමෙයි. පවතින දේ නෙමෙයි මේ තේන දේ පවතින කියන ඥාන දර්ශනය මුහු කරපු නිසා මේක රට දෙන්නේ නැති. එහෙම නැතුව අපිට තේන මේ මානසික මට්ටමම තියෙද්දි කෙනෙකුට තණ්හාවක් නැති වෙනවා නේ අපිටත් නැති වෙන්න ඕනේ. ඉතින් අපිටත් මේ පවතින දේමයි නම් තේන්නේ. රහතන් වහන්සේට මෙහෙමම පෙනෙන එක මනස වෙනස් නොවේ මෙහෙමම පෙනෙද්දි තණ්හාව ඇති කරගන්න. අහම්බෙන් හරි නිවන් දකින්න ඉඩ තියෙනවා ඉතින් කවදා නේද? එහෙම වෙන්නේ මේ දර්ශනය වෙන සම්මාදිට්ඨි. එතකොට ඔන්න දැන් අපිට හම්බ වෙන්න ඕනේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වඩ ඉවර වෙනකොට තණ්හා නිරෝධය රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බාන රාග දේශ මොහ කියන ධර්මතා තුනේ නිරෝධයයි නිවන ආශ්‍රයක්ෂයයි නිවන නිරෝධය පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන මේ හුරුව හේතුවක් නැති වුණොත් ඒකයි නිවන ඒකනේ ඒක හුරුව නැහැ කියලා කියන්නේ ඕගොල්ලන්ට තේන්නේ අනිත් පැත්තට ඒක ආශ්‍රයක්ෂය නිවන රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බාන ඒක දර්ශනේ මේ ඔක්කොම වෙලා මෙන්න මේ තැනට යන්න තියෙනවා ඕගොල්ලන්ට ඒ හින්දා දැන් මම සිල් රැක්කා මගේ කයුම් වැරදි කරන්නේ මට බොරු කේලම් පරුස වචන කියවෙන්නේ කියලා සීලෙන් මාන්නේ ගන්නවත් සීලෙන් සෑහීමටපත් වෙන්නත් බෑ අපි සීලයක් රකින්න නෙමෙයි මේ ශාසනයට ආවේ සීලේ වුණාම ආවේ නැහැ මම භාවනා කළා දවසට පැය 3ක් භාවනා කරනවා පැය 4ක් භාවනා කළා මට වරුවක්ම හිටියයි මට ආලෝක සංඥා පහළ වෙනවා වලලු කරේ කියනවා නිල් පාට එළියක් වෙනවා එතකොට මට මේ දිට්ඨියෙන් එහාට දකින්න පුළුවන් පැය ගාණක් වුණත් හොඳට සමාධියේ ඉන්න පුළුවන් කියලා මට වැඩක් නැහැ සමාධි විස්තරය සමාධිය හරියට කියන ශාසනයක මේක වටිනවා මම ආවේ සමාධිය සඳහා නෙමෙයි මට සමාධිය වැඩක් නැහැ මම ආවේ වෙන ගමනක් යන්න අපි මුලින්ම දැනගෙන ආපු හින්දා දැන් අපි රැවටෙන්නේ නැහැ මං හිත වැඩිවේ සමාධිය වැඩිවේ මොකද කියලා දන්නවා ඒ හින්දා මට කිසිම බලක් නැහැ මට සමාධියෙන් බුදුහාමුදුරුවෝ කියුණා වෙද්දී ඒ ඔක්කොම චිත්‍ර මේ අසද්ධාව නේ මම කියන්නේ මම කියන්නේ හිත ධම්මගේ එකඟයි හිත විසිරෙන්නේ නැහැ කියලා අපි කරපු දේ ගැන අපහසුතු කියලා ඒක එල්ලෙන්න තැනකට එන්නව නෙමෙයි දැන් අපි සමාධි වඩනවා කියලා එකක් කළා දැන් ඒකෙන් අපි තෘප්තිමත් වෙන්නේ නැහැ දැන් ගිහිල්ලා තියෙනවා අපි සමාධිය සඳහා මේ ශාසනයට ආවේ නැහැ ඒ හින්දා හිතේ වැඩිම මොන විදිහටම මට ප්‍රශ්නයක් නැහැ හිත වලම ඒකෙනුත් නතර වෙන්නේ නැහැ මොකද සීල රැකීමේ නතර වෙන්නේ ප්‍රමාදී වෙන්නේ සිල්වත් වෙන්න ඇති හොඳයි ඒ සීලය ඒක මම මේ සමාධිය සඳහා සමාධිය හොඳයි නීවරණ ධර්ම අඩු වෙනවා දැන් මට නීවරණ අඩුයි ආලෝක සංඥානවා කිය ඒවා විස්තර කර ඉන්න නෙමෙයි නීවරණ ධර්ම අඩු වෙනවා නම් ඒක වැඩ ගන්න ඕනේ ඒ හිත සමාධි කලේ මොකටද ලෝකේ බලනකොට පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන මෝඩකම මිදෙන්න යෝනේ මට ඒ හින්දා ඒ සමාධිය උදව් කරගෙන විදර්ශනා කරනවා පේන දේ අනිත්‍ය දෙයක් හැටියට දුක් දෙයක් හැටියට අනාත්ම දෙයක් හැටියට පේන දේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කරන්නේ ඇයි කොහොමද නිරුංග නිසා ජලය වගේ පේනවා නම් එයා බලන මේ පේන දේ අනිත්‍ය දෙයක් අහකට යනකොටම පේන දේ නැති වෙන එතන තියෙන ජලය දුක මේ පේන දේ ජලය හැටියට පිළි අරගත්තොත් මේක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායතනෙ යුක්තයි නේද තිරසංගත සත්‍යට වෙලා තියෙන දේ යට පේනවා පේන දේ දුක මේක අනාත්මයි තව සත්‍ය පුද්ගලෙක් කියලා බලන තැනකට මට එන්නේ මේ රූප නිමිත්තක් විතරයි පේන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පේන දේ කියලා නිරුංගෝතිහයි ජලය වගේ බලනකොට ඕගොල්ලන්ට පේන දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පේන දේ කියන්නේ ජලය වගේ පේන ටික හිතට පේන ටික තිරසංගත සත්‍යයට ඇත්ත වෙච්ච ටික මට අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් වෙච්ච නිසායි මම මිදුනේ තිරසංගත සත්‍ය ඒ පේන දේ අනිත්‍ය දැක්කේ නැති නිසා දුක දැක්කේ නැති නිසා අනාත්මය දැක්කේ නැති නිසා එයාට ඇත්ත වුණා එයා ඒක නිට්ටය වුණා කියන දේ වුණා
ඒක එයාට සැප විඳින්න පුළුවන් පිපාසය දුරු කරගන්න පුළුවන් දෙයක් වුණා. ඒක සමාධි කියලා ගන්න පුළුවන් දෙයක් වුණා. එයා නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දැකපු නිසා එයා මේ වතුර පිටපත දිව්වේ. විරුද්ධ ආත්මෝනේ. ඒ තිරසංගත සතා දකින රූපයම මම අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට දැකපු නිසායි මම මෙතනේ. ඒ හින්දා අද මට රූපේ නිත්‍ය නිසා මේ රූපේ මට යම් සැපයක් ලබන්න පුළුවන්කම නිසා මේක මගේ කරගන්න පුළුවන් නිසායි අද අපිට මේක දුක. නෙවෙයි මේ දර්ශනය හරහා තියෙන ඔක්කොම එකට. මේ දකින දේ ඕගොල්ලන්ට අනිත්‍ය දෙයක් වුණොත්, දුක් දෙයක් වුණොත්, අනාත්ම දෙයක් වුණොත් ඕගොල්ලෝ මේ දුකෙන් මිදෙනවා. ඒ වෙන්නේ දකින දේ. දකින දේ. හොඳට ඒක මතක තියාගන්න. එතකොට මේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා බලන්න ඕනේ. දකින දේ. මේ සීල රැකපු, සමාධි වඩපු, විදර්ශනා කරපු එකේ ප්‍රතිඵලය වෙන්න ඕනේ. තිරසංගත සතාගේ මට්ටමින් අපි මිදලා වගේ මේ අන්දන විලාප දෙන ලෝකයේ මට්ටමින් ඕගොල්ලෝ මිදලා තියෙනවා. ඕගොල්ලෝ මහරහතන් වහන්සේ නමක් වෙලා තියෙනවා. ඕගොල්ලෝ මේ දුවා පුතා ගෙවල් දොරවල් කියලා පුංචි දරුවෝ වැලි අරගෙන කොම්පිට්ටු හදලා සෙල්ලම් කරනවා වගේ පටි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු දුවා පුතා අම්මා තාත්තා අයියා අක්කා කියලා නන්දාගෙන සෙල්ලම් කරන සෙල්ලම් ගෙවල් වලින් මිදලා වැඩි හිටියෝ වෙන්න ඕන ඕගොල්ලෝ. මේ ටිකේ ප්‍රතිඵලය වුණා. ඕගොල්ලෝ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් දකින්නවා නම් දකින්න දේ. ඒ කිව්වෙත් මම මේ දර්ශනය තමයි. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියලා යමක් කිව්වනම් ඒ කිව්වෙත් ඒක තමයි. විද්‍යාව කියලා යමක් කිව්වනම් ඒ කිව්වෙත් ඒක තමයි. අවිද්‍යා නිරෝධය කියලා කිව්වෙත් ඒක තමයි. මේ ඔක්කොම පදගත වචන පද ව්‍යංජන වෙනස් අර්ථ ඔක්කොම එකතන එක දෙයයි කරන්න ඕගලන්ට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇස අනිත්‍ය හැටියට, රූපය අනිත්‍ය හැටියට, චක්කු විඤ්ඤාණය අනිත්‍ය හැටියට බලන්න, දුක් හැටියට බලන්න, අනාත්ම හැටියට බලන්න කියලා දේශනා කළා නම් ඒ දේශනා කළෙත් එහෙමයි. තිරසංගත සතාට පේන ඇහැ, රූප, චක්කු විඤ්ඤාණ ඔක්කොම අනිත්‍යයි. එයාට පෙවුණු නිමිත්ත අනිත්‍ය වෙනකොට. එයාට ඇහැ ගැන මතකයක්වත්, රූපය ගැන මතකයක්වත්, චක්කු විඤ්ඤාණය ගැන මතකයක්වත් ආයේ සීතල ගන්න තියනවාද අපිට මිදුඟුව දිහා බලලා පෙවුණු ජලය වගේ එක නැති වෙනවා කියලා දැක්කහම ඒ වෙලාවේ තිබ්බ ඇහැ හෝ රූපය හෝ චක්කු විඤ්ඤාණය හෝ සීකරන ආයේ නිමිත්තක් තියෙනවද අපිට? නැහැ. එහෙනම් ඔක්කොම ටික අනිත්‍ය වෙලා නැද්ද අපිට? අනිත්‍ය වෙනවා. ඒ නිමිත්ත තිබුණොත් මට ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඤ්ඤාණයක් තියෙනවා නේද? තියෙනවා. ඇහි අනිත්‍ය බලන, රූපය අනිත්‍ය බලන, චක්කු විඤ්ඤාණය අනිත්‍ය බලන කිව්ව ඒකට. ඒ අර්ථෙත් මේකමයි කියන්නේ. මෙතනම. ඉතින් මේ කෙදි හොඳට එක දෙයක් තේරුම් කරගන්න අපි කරන්න හදන්නේ මොකද්ද කියන්නේ. අපි මෙච්චර කාලයක් කරන්නේ ද මාර සේනාව හඳුනගෙන ඉන්න ඕනේ මාර යුද්ධයට යන්න ඉස්සෙල්ලා. අපි යුද්ධ කරන්න යනවා, යුද්ධ කරන්න යන්නේ කොතනද කායකද කියලා දන්නේ නැහැ. ප්‍රශ්නේ ඒකයි. හැබැයි ආයුධයකද කරනවා හැමදාම. සීල සමාධි ප්‍රඥා කියන්නේ ආයුධ. මෙහෙම සිල්වත් වෙන්න ඕනේ, මෙහෙම සිල්වත් වෙන්න ඕනේ, මේ විදිහට සිල්වත් වෙන්න ඕනේ. අද කාලේ වගේ කියනවා නම් මල්ටි බැරල් ගේන්න ඕනේ, ආටි ගේන්න ඕනේ කිය ආයුධ එකතු කරනවා වගේ. සමාධි කියලා කියන්නේ ආයුධ යුද්ධ කරන්නේ. බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය මේක සතර කමතහන්, ආනාපාන සතිය වඩන්න ඕනේ, වඩන්න මෙහෙමයි, බුදු ගුණ වඩන්න මෙහෙමයි, අසුභය වඩන්න මෙහෙමයි කියලා ඒ අදුපාදු කඩු කිනිසි තුවක්කු කාලතුවක්කු ඒවා එකතු කරනවා. විදර්ශනා කරන්න ඕනේ අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට බලන්න ඕනේ, ස්කන්ධයන්ගෙන් ධාතුන්ගෙන් ආයතනයෙන් බලන්න. හරි මේ ආයුධ ගබඩා වෙන්නේ ලොකු කරන යුද්ධයක්. මේ ආයුධ ටික අරගෙන යුද්ධ කරනවා කියන්නේ මෙන්න සේනාව මෙහෙමයි කරන්න ඕනේ. කියලා ජීවිතෙන් දකින්න ඕනේ ඔයගොල්ලෝ. පටන් ගන්න ඕනේ ජීවිතේ. ඔයගොල්ලෝ කොතෙන්ද දැන් සංග්‍රාමයේ තියෙන කොතෙන්ද යුද්ධ තියෙන කායික යුද්ධ කරන්නේ? ඔයගොල්ලෝ ආයුධ එකතු කරන එකට හිතනවා නම් යුද්ධ කරනවා කියලා. සිල් රකින්න එකටත්, සමාධි වඩන එකටත්, විදර්ශනා කරන එකටත් ආයුධ. දැන් මේ ආයුධ ටික යෝගේත මාරම් ප්‍රඥාවුදේ. මාරේට පහර දෙන්න ප්‍රඥාවුදේ. විදර්ශනාව දැන් ප්‍රඥාව නෙමෙයි ආයුධ. දැන් මොකෙන් පාර දෙන්න මොකටද? ඒ කවුද මාරේ? දැන් ඕගොල්ලෝ ඒ මාර්යා කියලා හිතාගෙන ඉන්නේ විදර්ශනාවනේ. ඒ කියන්නේ දැන් මාර්යාට යුද්ධ කරනවා කියලා තනියම කඩු ටික අරගෙන එහෙම
පුරුදු වෙලා මේ මාර්ගයට යුද්ධ කරනවා කියන්නේ. අපිට ඉස්සෙල්ලා තියෙන්න ඕනේ මෙන්න හතුරා මේ හතුරක යුද්ධ තියෙන්නේ මෙන්න මෙතන. මේක තමයි සංග්‍රාම භූමිය. හතුර මෙච්චර බලවත් ඒ හැටියට අපි ආයුධ ගන්න ඕනේ. මෙහෙම හතුරෙක් වෙනවා එයා මෙච්චර බලවත්, මෙහෙම කෙනෙක් වෙනවා එයා මෙච්චර බලවත්, මෙහෙම කෙනෙක් වෙනවා මෙච්චර බලවත්. මේ වගේ කෙනාට මේ ආයුධ වදින්නේ නැහැ, මේ කෙනාට මේව වදින්නේ නැහැ, මේ කෙනාට මේ ආයුධය වදින්නේ නැහැ. එහෙනම් මෙයාට මේ විදිහේ ගහන්න ආයුධ ඕනේ, මෙයාට මේ විදිහේ ආයුධ ඕනේ. හතුරගේ හැටි බල හතුරු දෙනාව බල යුද්ධ කරන්න ඕනේ දැන් බල අපි ඒකට ආයුධ ගබඩාව හදනවා. සංහාරات එක්ක ගෙනත් දෙන ආයුධ ගන්නවා. අන්තිමට හතුරාට ගෙනත් දෙන්නේ හතුරට ගැහුවකට වදින්න නැති ආයුධ. ඉතින් ඕකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ආයුධ උපදෙ කර අපි යුද්ධ කරුවා කියලා හිතනවා නම් අන්තිමට අපිමයි පරාද වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මාර සේනාව තමයි රූපේ මාරය, වේදනාව මාරය, සංඥාව, සංකාර, විඥාන මාරය. ඔගලන් රූපය හම්බ වුණා නම් මාරය මරණ හෝ මරණ යන සමාන දුකට ඔගලන්ගපත් කරනවා. ශබ්දය හම්බුණු, ගන්ධය හම්බුණු, රසය, ස්පර්ශය මේවා මාර ධර්ම. රාග, දේශ, මොහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, දුක්, දුම්නස් මේවා මාර ධර්ම. ඔක්කොම මාරය. එතකොට බඩගින්න, පිපාසය ඒවා මාර පිළි. එතකොට අපි කියමුකෝ දැන් කෙටියෙන් ගත්තොත් පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන මේ දර්ශනය තමයි මාර දර්ශනය. මාර දර්ශනය මේක. එතකොට මෙයා එක්ක තමයි සටන් කරන්න ඕනේ. සංග්‍රාම භූමිය තමයි චක්කු, සෝත, ගාම, ජීව, කාය, මන. එක තැනක ඉඳගෙන ඉන්නකොට එහෙම විතරක් නෙමෙයි. හතර එන්නේ. මේ හැම තැනකම ගතේ, පිටේ, නිසින්නේ, සුත්තේ, ජාගවිතේ, භාසිතේ, තුන්ින් භාවයේ සම්පජානකාරියෝති කියලා කියන්නේ මේ හැම තැනකදීම හතර ගහන හෙලිපාරවල්, කඩුපාරවල් ඕන තැනකින් නැරෙන්න පුළුවන්. වදිනවා. ඒ හින්දා හතර වෙනකන් ඉන්නත් ඕනේ, සංග්‍රාම භූමිය දැනගෙන ඉන්නත් ඕනේ. දැන් මේ ටිකේදී ඔතෙන්ට ගන්න මොකද? අන්න ඒකට කරපු ගබඩාවෙන් බදු ගන්න. සීල, සමාධි, ප්‍රඥා කියේ මොකටද? යුද්ධයට යන්න ආව. අර සංඝහ කම්මාර රණේ විශේෂන් කියලා ගාථාවේ තියෙන්නේ. මර යුද්ධයට යන්න හොඳ සංඝහයක් මේ ධර්මයේ. සීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ සංඝහයක් 70ක්. වැඩි නොවදින ඇඳුමක්. මේ ධර්ම මොකද මර යුද්ධයට. එහෙම නැතිනම් මාර යුද්ධේ තේන දේ පවතින දේ තේනවා කියන දර්ශනයෙන් තමයි විදින්නේ එන්නේ. ඉතින් මේකට ඔරොත්තු දෙන හොඳ පලියක් ආවුද තියෙන්න ඕනේ. නැත්නම් එයා අයිනවා. අයිනවා කියන්නේ තේන දේ පවතින දේ තේනවා කියලා මම මෙහෙම අත දාලා අල්ල තණ්හාව කියලා නැරලා. ඉතින් මේව නැරෙන්නේ නැතුව ඉන්න නම් දැන් එක ආයුධකින් ගහනවා තේන දේ පවතින දේ තේන්නේ නැහැ කියලා කිව්වොත් බෑ. හයියමදි. ප්‍රඥාවදී තියුණු මදි අපි. දැන් ඒ හින්දා දන්නවා මේ ආයුධ තාම හයියමදි මොකට ගහන්න. දැනට මේකට කරන්න ඕනේ මෙයාව මග ඇරලා යන්න ඕනේ. දැන් අපි දන්නවා අපි ඉස්සරහට එනවා හතුරේ. අපිත් මෙහෙලා යනවා. දැන් හතුරගේ හැටි අපි දන්නවා. අද හතුර ගොඩාක් බලවත්. මම තාම සටන් ක්‍රමයක්වත් ඉගෙන ගන්න නැහැ දුබලයි. මේ වෙලාවේ හතුරා එක්ක රණ්ඩුවෙන්ද ගියොත් මම හතුරව කවදා හරි ජය ගන්න තියෙන අවස්ථාව අතහැරලා මැරෙන්නයි වෙන්නේ. එහෙනම් අද එයා දිනුපු අද මම මගහැරලා යනවා. නැත්තම් අද අහු නොවි යනවා. එයාට දිනුව හම් වෙන්නවත් මම පරාදුනේ නැහැනේ. ඒ හින්දා එයාට දිනුව හම්බුන්නේ නැහැ. මොකද මම පරාදුනේ නැහැ. මම මගහැරලා ගියා. ඒ වගේ අද මට මේ තේන දර්ශනීය විනිවිද ඇත්ත දැකලා දෙන්න ඇත්ත දකින්න තරම් ප්‍රඥාවෙන් පහර දෙන්න තරම් මම දක්ෂ නැහැ බලවත් නැහැ. ඒ හින්දා මෙයාට අනුගත නොවි මගහැරලා යන සති නිමිත්තකෝ බුදුගුණෝ අසුභයෝ මරණයෝ සිහිය තබාගෙන ඉන්නවා. මෙයාට අහු වෙන්නේ නැහැ එකක් නැහැ. මෙයා මගහැරලා යනවා. මෙහෙම ගිහිල්ලා මම බලවත් වෙන මන්ද වැඩි හිටි දවසකටපත් වෙන දවසක් එනවා. යම් දවසක් එනවා එයාට මොන දෙලම සටන් කරන්න පුළුවන් දවසක්. එදාටත් මම මගහැරලා යන්නේ. එදාට ගහලා මෙයා බිඳලා
මරනවා. ඒ වගේ මේ මෙහෙම මගහැරලා ගිහිල්ලා බලවත් වෙන දවසක් එනවා. වැඩි වෙන දවසක් එනවා. නීවරණ අඩු වෙන දවසක් එනවා. එදාට පුළුවන් මෙහෙම කෙලින්ම මොන දීලා මේ පේන්නේ පවතින දේ පේන්නේ නැහැ කියලා මොනින් හිතන්න. ඒක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ අපි ජරා මරණ දුකෙන් මිදෙන්න. ඉතින් මට කියන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ මාර යුද්ධ නම් නෙමෙයි. මාර යුද්ධයට යන ඇඳුම ආයුධ කට්ටලේ. ඇඳුම් මහලා ආයුධ කට්ටල් හදන්න. හොඳයි හොඳ නැත්තේ නෑ. ආයුධ කබඩා පුරවන්න හොඳයි. හැබැයි ඉතින් මරණ මොහොතක් කියලා හරි යුද්ධ කරන දවසකුත් එන්න ඕනේ. නැත්නම් ඉතින් තේරුමක් නැහැ. ඒ හින්දා යුද්ධ කරන්න ඕනේ කායකද යුද්ධ කරන්න ඕනේ කොතනද හතුර මොනවා වගේද කියන ටික ගැනයි මම අද විස්තර කළේ. අද මම විස්තර කරන්නේ නැහැ යුද උපකරණ ගැන. ඕගොල්ලන්ට මේ උපකරණ අවියාවුද ඕන දෙන ගන්නතරම් පුළුවන්. ඔයගොල්ලන්ට ගොඩක් අමාරු වෙන්නේ හතුර සහ රණ බිම හොයා ගන්නයි. ඉතින් අද මම මතක් කළේ හතුර සහ රණ බිම ගැන. මෙන්න මේ වගේ තැනක කරන්න ඕනේ මෙන්න මේ වගේ සාකනා මේ ඉගෙනගත්ත ටිකම උදව් කරගන්න. එතකොට අපිට නිවන් දකින්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා සැබෑවටම කෙටේද කෙටේද විචිකිච්ඡාවක් තියෙන්න බෑ. ප්‍රශ්නයක් තියෙන්න බෑ. නිවන කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් තියෙන්න බෑ. අනේ අපි නිවන් දකින්න දන්නේ කියන හිතෙනවා නම් කෙනෙකුට ඒකෙන්ම තියෙනවා එයා චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා. නිවන ගැන හිතන්නත් වෙන මොකුත් නෙමෙයි. ජාති නිරෝධ ඉපදීම නිරුද්ධ වුණා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපාසන නිරුද්ධන. ඉපදීම නිරෝධය කියන්නේ මොකද? ඕ මොකුත් මේ ටිකට උත්තර තමයි මම දෙනවා. මේ දර්ශනය මෙහෙම වෙනස් කරන තැනට ගන්න ඉබේමයි මේවට උත්තර ටික හම්බෙන්නේ. මෙන්න මේ සිද්ධිය කරගන්නයි. නිවන් දකින්නවා කියලා කිව්වේ මෙන්න මේ ටික. ඒ හින්දා ඔන්න ඔය කාරණා ටික හොඳට මතක් කරගන්න ඕනේ. අපි භාවනා කරාට කමක් නැහැ. මොනවා හරි කළාට කමක් නැහැ. අපි මොනවද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? කොහොමද කරන්න ඕනේ කියන ටික අවශ්‍යයි. ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ අපිට ගොඩාක් වෙන්නලා නැහැ. ගොඩාක් බරක් දීලා නැහැ අනුකම්පාවෙන්. මේ ධර්මයේ ගැඹුරු අර්ථ තියෙනවා. මේවා ලෙහෙලා විස්තර කරන ඔක්කොම ඉගෙනගෙන කළ යුතුයි කියලා නෑ. මේවෙන් එක තැනකටයි අපේ මනස අරගෙන ඉන්නේ, අර්ථයකට අරගෙන ඉන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අන්තිමට මෙන්න මේ වගේ එක තැනක් දෙනවා. මේ එක දෙයක් කරන්න තියෙන්නේ මේ තැන ගණ්ඩායි සාක්ෂාත් කර ගණ්ඩායි මේ සීල සමාධි ප්‍රඥා කියනවා. මෙන්න මේකයි අපේ යුද්ධ ජයග්‍රහණය. හතුර තමයි පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන මේ මානෙ මෙයා මෙහෙම ඉන්න තාක් හතුරු. මිතුර තමයි පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ. මෙයා නැසලා මෙතන රජ වෙන්න ඕනේ. අද රජ වෙලා ඉන්නේ හතුරේ. ඒ හතුරු රජා නැසලා මිත්‍රය රජ කරගන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ එදාට එයාට පේන්නේ පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින. ඒකම ප්‍රශ්නයක් මුකුත් තියාගන්න එපා. අද ඔයගලන්ට මෙහෙම පේන දේ ගැන මුකුත් ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ නේද? මේ පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියලා ප්‍රශ්නයක් නැහැ නේද? ඒ වගේම ප්‍රශ්නයක් නැති වෙනවා අතෙන්ට. දැන් ඕගලන්ට නිරුංගව හම්බ වෙනකොට ජලය වගේ පේන දේ අපිට පේන දේ එහෙ නැහැ කියලා ඕගලන්ට සැකයක් එහෙම තියෙනවද? ඕගොල්ලෝ ඇහෙන් දැක්කද? දැන් ඇහෙන් මේ දකින්න සිද්ධිය ගැන මොකද ඕගොල්ලෝ සැකයක් එහෙම තියෙනවද? ඒ කියන්නේ අපිට ජලය වගේ හම්බ වෙන එක ඇත්තටම අපිට පේන්නේ බොරුවක්ද එහෙ තියනවද දන්නේ නැහැ කියලා වගේ සැකයක් තියෙනවද? නෑ නේ. ඒ වගේම මේ දර්ශනෙත් කිසිම සැකයක් නැත්නම් තැනකම් වෙනවා. ඒ සිද්ධියමයි මේ තියෙන්නේ. ත්‍රිසංගත සතයට අපිට මෙහෙම පේන ඒ සිද්ධියම යාගේ ජීවිතේ වෙලානේ තියෙන්නේ. ඒකයි මේ සංයෝජන වල බලවත්කම තියෙන්නේ. ඒ රහතන් වහන්සේලාට ඒ විදිහට පේන ජීවිතය අපිට මේ ත්‍රිසංගත සතයට වගේ ඇත්තම වෙලා මේ තියෙන්නේ. ඒක නිකන් වෙනස් වෙනවා.
ඒකට යන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා. මෙන්න මේකයි හතුර. මේ gedara හැටියට පෙන්නන ක්‍රමමයි හතුර. මේ gedara තමයි මාර්ගය. හරක බාන ඉඩකඩම් තමයි මාර්ගය. කියන්නේ මෙහිම පෙන්නන බව කියන්නේ මේ කෙලස් ටික. මේ කෙලස් ටික දුරු වුණොත් අපිට පෙනෙයි නිරුංග නිසා ජලය වගේ හිතට පේන්නේ වගේ. ඒ කියන්නේ අතන ජලය වගේම පෙන්නන ගතිය අර සතට ඒක තමයි ඒ දර්ශනයම එයාට මාර්ගය. එයාට මාර්ගය කියන්නේ ඒ ඇහැ, ඒ රූපේ, ඒ චක්කු විඥාන, ඒ ස්පර්ශය, ඒ ස්පර්ශයෙන් උපදින වේදනාටි ඒ ටික ඔක්කොම යෙදිලා යව මරණයට අරගෙන යන්නේ නේද? තිරසංගල සතාව ඒ වතුර වගේ කියනවා කියලා බොරුවක් තිබේ ගෙනහිලා නිමිති ඇති කළ මරණ ගණමුත්‍ර ගෙනියනවනේ. මාර්ගය නෙමෙයි. ඔය ටිකම මේ අපිට කරලා තියෙන්නේ මේ ඇහැ, මේ රූප, මේ හිත, මේ ස්පර්ශ, මේ වේදනාව, මේ මාර්ගය. අපිට මේක ඇත්තම කරවලා මේ දෙන්නලා තියෙන්නේ අපි අරගෙන යනවා. අපි තිරසංගත සතා මාර්ගය වෙච්ච ටිකෙන් අපි මිදිලා වගේ. අපිට මාර්ගය වෙච්ච ටිකෙන් බුදුහාමුදුරුවෝ මිදිලා. රහතන් වහන්සේලා මිදිලා. එතකොට අපිට මාර්ගය වෙච්ච ටිකෙන් දෙවියෝ මිදිලා. දෙවියන්ට මාර්ගය වෙච්ච එකෙන් බ්‍රහ්මයන් මිදිලා. අරුතු බ්‍රහ්මයට මාර්ගය වෙච්ච එකෙන් රහතන් වහන්සේ මිදිලා. හැබැයි මේ විමුක්තිය අකෝප්‍ය නෙමෙයි. කෝප්‍යයි වෙනස් වෙනවා. නමුත් මිදිලා. රහතන් වහන්සේලා මේ ඔක්කොගෙම හැම මාර්ගයෙන්ම මිදිලා. සබ්බ මාර්ගෝචිතෝ මාර්ගය. සියලුම මාර්ගන දිනලා තියෙනවා. එතකොට අපිට ඇදහිීමක් ඕනේ අපි බුද්ධිමත් වුණොත් ප්‍රත්‍යක්ෂ නුවණකින් මේ ජීවිතේම ආශ්‍රය කරගන්න පුළුවන්. එක දෙයක් මම මතක් කරනවා. ඔයගොල්ලෝ තනියම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රැකට හීනකින්වත් අපි මේ දර්ශනයෙන් උඹට ගිහිල්ලා නැහැ. මේ ලෝක ඇතුලේ ගහ ගන්නවා, බැන ගන්නවා, අඬනවා, කෑ ගහනවා, විලාප දෙනවා, නටනවා, සින්දු කියනවා, දරුවෝ උරතල් කරනවා කියන එකම විකාරයක් හරියට රාත් එකක් දීගෙන නටන මිනිස්සු ගොඩක් වගේ. මේ ආයතන ටික ඇතුලෙන්. ඉතින් මෙච්චර දහමක් මෙහෙම එකක් හම්බෙච්ච වෙලාවේ මේ ඔබට යන්න නිකමට හරි පාරක් වෙන සාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච වෙලාවේ මේකෙන් ඔබට දැනගන්න උත්සාහවත් වෙන්න නැතිනම් උඩිනුත් වහලා යටිනුත් වහලා හාත්පස මහා රත් වෙච්ච යකඩ ප්‍රාකාරයකින් වට කරලා ඇතුළත මහා ලෝභය හැලියක බහාපු සත්‍යය වගේ අපි හිතෙන්ද යන මං කිසිම තැනක නැහැ. හැමදාම භවයේදී මෙහෙමවත් මේ මට්ටමවත් ලැබෙනවා නම් හොඳයි. හිතන්න එපා මේ මට්ටමම ලැබෙයි කියලා. අපායේ වැටිලා ලෝධිය ගුණකොට ලෝධිය ගුලි ගිලිනකොට නොයේ දුක් දුමන සිඳිනකොට පපුවේ අග්ගගා අඬපු වාරෝ ලෝණ තරම් ඇති. ඒ අවාසනාවකට අපිට ඒවද පේන්නේ නැහැ. අද මේ තරම් දහමක් වටපිටාවක් අනිත් ඔක්කොටම තොලා යම් මට්ටමකට අපි වාසනාවන්තයි කියලා හිතනවා. මේ ශාසනයේ අද වර්තමාන දිහා බලනකොට මේ ශාසනයට ඇවිල්ලා ඇත්තටම මොකද්ද කරගන්න ඕනේ කියන දහමක් බොහෝ කාලක තිබුණේ මට මතකයි අපේ අම්මගේ අම්මලා ආච්චිලා කියනවා ඒගොල්ලෝ පොඩි කාලේ තිබුණ එකම භාවනාව තමයි නවගුණ වල අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් ඒ නවගුණ වලේ ඇට එක එක දාන්න කියලා. අපි ලොකු වෙලා බණ කිනකුණුත් ඒගොල්ලෝ දන්නේ සමත කියලා විදර්ශනා කියලා එකක් තියෙනවා කියලා. ඉතින් එහෙම යුගයක් තිබිලා අද යම් සත්පුරුෂ වටපිටාවක් ගොඩනැගෙන නිසා තමයි කොතනින් හරි ගැඹුරු දහම් කරුණු අපිට අහන්න හම්බ වෙන්නේ. ඉතින් උත්සාහවත් වුණොත් ඒකාන්තයෙන් අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙම මිදීමට පින තියෙන නිසායි මේ කාලයක් අවදි වෙලා අපිත් මේ මට්ටමට එන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න මේ අවස්ථාව අතහැරුණොත් අපිට පසුතැවිලි වෙන්න වෙයි. මේ වගේ වටිනා අවස්ථාවක් අතගාරගත්ත එකම අකුසලයක් නෙවෙයි බඳු යමක් නොලැබෙන්නේ. අතහැරගත්ත මේ ක්‍රමයේම හේතුයි අපිට තව එහෙම යමක් නොලැබෙන්නේ.
හොඳට මතක තබා ගන්න. අද දවසේදී යම් දවසක අපේ දෙල්ල කපන වදකෙක් ඉන්නවා නම් එයා තමයි අද මිතුරෙක් හැටියට පෙනී හිටින්නේ කියලා වදකයා හැටියට කල්ැතුව හඳුනා ගන්න. හඳුනාගෙන බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මයෙන් මේ ජීවිතයෙන් ප්‍රතිඵලයක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඇත්තට මේ මං කියපු පරියාය ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ අහගත්ත දේ අතහැරලා දාන්න එපා. එහෙම හිතන්න. හිතනකොට මේට වඩා නුවණක් එයි. ඕගොල්ලන්ට බණ කියපු මං ගැනවත් විශ්වාසයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැනවත් විශ්වාසයක් ඕනේ. කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැතුව අර මිරිඟුව වගේ උපමාවක් අරගෙන බලන්න තිරසංගත සතයි සමාවයි සංසන්දනය කළා දහම බුදුදහම කියලා එකක් අත්දලපන්න එපා. තිරසංගත සතා දකින්න ඒ මට්ටම නිසාම එයාම විඳින දුක බොරුව පිටිපස්සේ යන හැටි එයා දකින්න විදිහට මගේ ඇහැ වෙනස් කරගත්තාම මන් තුල ඇති වෙච්ච වෙනස්කම කියන දෙක ගලපලා බලා ගන්න පොඩ්ඩක්. ඇදහිීමකින් තොරව මේ දුකෙන් මම මේ එයා මෙහෙම දකින්න දැනක මෙහෙම දැකලා දුක් විඳිනවනේ. ඒ තැනම මම මෙහෙම නුවණින් දැකලා මම ඒකෙන් මිදලා නේද කියලා. ඒ උපමාවෙන් දකින්න එහෙනම් මේ සත්පුරුෂ වචනේ ඇත්ත තමයි එහෙනම් කියලා. වෙන භාවනාවක් කියලාවත් එකක් හිතන්න එපා. නිවන කියලාවත් එකක් හිතන්න එපා. සත්‍යයක් මිසක බුදුදහම පෙන්වලා තියෙන්නේ. ඒකද ප්‍රත්‍යක්ෂයෙන් මේ අපේ ජීවිතයෙන් අපි දකින්න ඕන එකක්. මිසක බුදුහාමුදුරුවෝ කියලා ඇති එහෙනම් නිවන ගැන. බුදුහාමුදුරුවන්ගේ වචනේ නම් බොරු වෙන්න බෑ කියලාවත් ඇදහිමක් තියාගන්න එපා. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි කියන ගුණයෙන් යුක්ත ඒ නිසාම බුදුහාමුදුරුවන්ගේ අතේ පය මුකුත් තියාගෙන නැතුව අපිට අපිවම පෙන්නපු නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් වෙන්නලා නෑ. බුදුරජාණන් වහන්සේට ඕනේ කාගවත් මනස වලට මොනවා හරි පෙන්නලා Taman කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න එහෙම එකක් ඕනුන්නේ නෑ. අහිංසක දුක නැති කිරීමට අනුකම්පාවෙන්මයි පාළ වුනේ. වෙන කිසිම ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෑ. ලෝකේ කවුරු හරි ශාස්ත්‍රඥ වහන්සේ නමක් හිටියනම් කොතනක හරි කොනක් හරි තියාගෙන ඇති පෞද්ගලික අපේක්ෂාවක්. ආමිෂ වශයෙන් හරි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී වශයෙන් වත්. නමුත් මේ ශාස්ත්‍රඥ වහන්සේ එහෙම චින්තන මාත්‍රයක් උපදවන්නට පවා අකුසල ඇති වෙන විදිහ තරම් අවංකයි. ඒ බව තේරුම් කරගන්න ඕගොල්ලෝ සද්ධාවෙන් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධ කියන ධාත ටික කියලා වඳින්න ඕගොල්ලෝ මේ කාරණාව දැකලා බුදුහාමුදුරු කියපු ඉඳ නෙමෙයි. මේ මං කියපු දහම් පෙළ දිහා බලන්න. මේ කියපු උපමා දිහා බලලා කිසිම වෙලාවක අදහන්න එපා. මං කියපු වචනවත් ඕගොල්ලෝ පිළිගන්න එපා. ඕගොල්ලෝ මං කියපු විදිහට භාවනා කරන්න ගියොත් ඕගොල්ලෝ කෙරුවොත් මමයි නිදෙන්න වෙන්නේ. ඇයි මං ගාව ඥාන දර්ශනය තියෙන්නේ. මං ආනාපාන සතිය වඩන්න කියන ඕගොල්ලෝ වඩන. මොකටද වඩන්නේ? ඇයි වඩන්නේ? කොතනද වඩන්නේ? මං ගාව ඥාන දර්ශනය තියෙන්නේ. මමයි දන්නේ මෙච්චරක් කරන්න ඕනේ. මේ තැනට ගෙනියන්න ඕනේ. ඊගාවට කමටහම මෙහෙම දෙන්න ඕනේ කියලා මමයි දන්නේ. ඕගොල්ලන්ට කියනවා දැන් මෙහෙම ආනාපාන සතිය වඩන්න කියලා. ඉතින් ඕගොල්ලෝ කරන එකට මමයි නිවන් දකින්නේ. එහෙම ශාසනයක් නෙමෙයි මේක. ඒ හින්දා ඕගොල්ලන්ට මම හාමුදුරනේ මෙහෙම කරලා දැන් මට මොකද කරන්න වෙන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ පයේ තියාගෙන බණදහම් කියලා දීලා නැහැ. තමන්ටම එන්න ඕනේ ඥාන දර්ශනය. අරිහත්ත්‍ය සඳහා මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. දැන් මොකද්ද කළ යුත්තේ කියන එක කොහොන්නේ නැහැ. නැත්නම් ඕගොල්ලන්ට සතිපට්ඨාන වඩන්න හොයාගෙන එන්න වෙයි මාව. නැත්නම් විදර්ශනාව අහගන්න එන්න වෙයි ආපහුම ආව. හාමුදුරනේ මං දැන් අර මේ ටික බැලුවා මෙහෙම කරුවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා අහන්නේ. එතකොට ඒත් මතක තියාගන්න මේ කෙරුවොත් වැඩක් නැහැ ඕගොල්ලෝ මහන්සි වෙලා. ඕගොල්ලෝ කරන එකේ නිවන් දකින්න මම වෙනවා. ඇයි මං කියන විදිහටයි ඕගොල්ලෝ කරන්නේ මං ගාවනේ ඥාන දර්ශනේ තියෙන්නේ. මගේ ඥාන දර්ශනේ පිරෙන්න ඕනේ. අනුංගාව කියන ඥාන දර්ශනයකට තමන් වැඩ කළා හරියන්නේ නැහැ නේ. දැන් තමන් ගාව තියෙන ඥාන දර්ශනයකට වැඩ කරන්න ඕනේ. නේද? මට ගණිත දන්නේ නැහැ. මේක ක්‍රම වලට මම කියන්නේ ඇත්ත. තේරුමක් නැහැ නැත්නම් අපේ කාලය හකෙයි. මනුස්ස ජීවිතේ ගෙවෙයි.
කාම ලෝකේ මොනවාට හරි මනුෂ්‍ය ජීවිතේ ගෙවෙනවා වගේ දහම කියලා හරි අපි යෙදුනත් ඒක නිවන් මඟ නෙවුනොත් ජීවිතේ ගෙවෙනවා විතරයි වෙන්නේ. ඒකයි මම මේ අනුකම්පාවෙන් කියන්නේ. ඉතින් මේ කාරණාවල් මට ඕනේ නැහැ. මම මේ කියන එකක් පය ගහලා මේගොල්ලන්ට දෙන්න ශ්‍රාවකයෝ කරගන්න හදන එකක් නෙමෙයි. මේ කාරණාවල් දිහා ඇත්තරලා බලන්න. මම හැමදාම කතා කරන්නේ ප්‍රඥා අවදියක් ගැන. ඒ කියන්නේ අදහන් දෙපා කියන එකක් කියන්නේ. අද බුදුහාමුදුරන්වත් අදහන් දෙපා. අද බණදහන් කියලා කෙනෙක්වත් ඉස්සර කරන්න දෙපා අදහන් දෙපා. මේ හාමුදුරුවෝ වෙන්න ති හොඳ දක්ෂයි තීක්ෂණයි කියන්න දෙපා. ඒක තමන්ගේ ජීවිතයෙන් කොච්චරක් දුරටද කියලා බලා ගන්න දක්ෂ වෙන්න. අරගෙන අදම මේ ජීවිතේ මිදෙන්න උත්සාහවත් වෙන්න. ඉතින් මට මතක් කරන්න ඕනේ දේ තමයි අපි නිවන් දකින්නවා කියලා නැත්තම් සීලවත් වෙලා සමාධි වඩලා විදර්ශනා කරලා ওই කටයුතු ටික කිරීම නෙමෙයි කෙලෙස් යුද්ධය කියලා කියන්නේ. ඔය ඔක්කොම ආයුධ ටික යුද්ධ කියලා කියන්නේ. මේ සසර මිත්‍යා දිට්ඨිය දැනගන්න මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැනගන්න. මිත්‍යා දිට්ඨිය දිරදිරා යන්න සම්මා දිට්ඨිය එන්නෙන් වැඩෙන්න විදිහට තමන්ගේ මනස බල ඒක එහෙම වෙනවද කිය තෝර බල මේ තුන පාවිච්චි කරන්න. සීල සමාධි ප්‍රඥා කියන තුන පාවිච්චි කරනකොට සීල් රකින්නකොට සමාධි වඩනකොට නුවණින් බලනකොට ප්‍රතිඵලය දෙන්න ඕනේ. මට මෙච්චර කල් දරුවා කියලා පෙවුනා නම් ඒ දරුවා මැරෙනකොට බැරි වෙලා මැරුණොත් අපිය අද්දගා අඬන විලාප දෙන කෑ ගහලා අඬන්න වෙන මහා දුක කුරුම වෙලා තිබුණා නම් සීල් රැකලා සමාධි වඩලා එතන මේ හම්මස් ලේ නහරනේ දේ නිසා මෙහෙම පෙවුනට මේ තේන දේ පවතිනවා නෙමෙයි නේද කියලා මෙහෙම ටිකක් බලනවා. ආයෙ සීල් රකින්නවා හිත වඩනවා ආයෙ මෙහෙම බලනවා. මෙහෙම බලනකොට දරුවාමයි කියපු චූට්ටක් අඩු වෙලා පවතින දේ පේනවා පේන දේ පවතිනයි කියන gati චූට්ටක් වැඩි වෙලා ආයෙත් වඩනකොට මෙහෙම අඩු වෙලා යම් දවසක දරුවාමයි කියපු එක අඩු වෙලා පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ නැති අනාත්ම ස්කන්ධයක් නේද කියන තැන සාක්ෂි වෙලා කියනකොට මම බේරලා තියෙන්නේ මගේ දරුවා කියලා අඬපු දුකෙන්. මේ දුකෙන් මුදවන්න ගෙනාවේ. අපි මේ කන බොන ආහාරයෙන් හැදුණු හැම මස් ලේ නහර ටික දිහා බලාගෙන මව් මල දුකට මස් කෑල්ලකට නහර වලකට ඇට කූරකට සෙම ටිකක සොටු ටිකක් දිහා බලාගෙන මව් මල දුක විඳින්නට හිත අවබෝධ කරගන්න බැරුව ගොඩක් කල් හම් කෑල්ලකට මස් කෑල්ලක් නහර කෑල්ලක් ඇට මිදුලක් සෙම සොටු ටිකක් දිහා බලාගෙන දරුවා මල දුකට අඬන්නත් මගේ හිත අවබෝධ කරගත්තේ නැති නිසා අපි මේ අපිට වැරදීමක් වෙලා මෙතන විපරිත වෙන්නේ වෙනස් වෙන්නේ මේ වගේ කොටස් ටිකක් අනුගුණ ආහාරي. මට එන්නේ මව් මල දුක, පියා මල දුක, සහෝදර මල දුක, ඥාති හිතේ මරණ දුක. මේ ලෝකේ අඳුන ගන්න බැරි වෙච්ච නිසා මේ දුකෙන් මුදවන්න බෑ කවදාවත් මේ හිත අවබෝධ කරවන්න නැතුව. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා වඩනකොට ගෙවිලා තියෙන්න ඕනේ මේ දුක. ලෝකේ අසරණයි අපි අසරණයි මේ ධාමයෙන් ඇරෙන්න මේ දුකෙන් ගලව ගන්න දුකෙන් මිදෙන්න වෙන කිසිම තැනක් නැහැ. ඒ හින්දා හැමෝම බොහොම ආදරෙන් මේ ධහම යෙදෙන්න ඊගාවදී තමයි මෙන්න මේකයි බලාපොරොත්තු. ලෝකේ තමයි දෙමව්පිය සහෝදර දූ දරුවා වෙනුවෙන් අඬපු විලාප දුන්න දුකක් තිබුණා නම් මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට ඒ මොබ්බෙන් පවතින අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දර්ශනය අවබෝධ වෙලා මේ දුකෙන් මිදලා තියෙන්න ඕනේ. ඕගොල්ලන්ට මේ ඇහැ උපයෝගී කරගෙන දුක් දුම්නස් නොවන මට්ටමක් සාක්ෂාත් කරලා තියෙනවා. කන පරිහරණය කිරීමෙන් නාසය දිව ශරීරය පරිහරණය කරන දුක් දුම්නස් නොවන මානසික මට්ටමක් සාක්ෂාත් කරලා තියෙනවනේ. ඒ ප්‍රතිඵලය බලාගෙන මේක කරන්න සිල්වත් වුණාට සිල්වත් බව සමාධි වෙන සමාධි බව විදර්ශනා කළාට විදර්ශනා වෙන බව දැකලා ඒ ඵලය තුල සතුට වෙන්න බව වැඩක් නැහැ. මේ ටික කෙරුවේ මේ දුකෙන් මිදෙන්න. දුකේ නිරෝධය නිවනයි. මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ටික කරන්නේ. ඒ සඳහා මේ දේශනාව ඕගලන්ට පාරමිතාවක් නෙවෙයි. මෙතෙන්දී අපිට අපි ගන්නේ දැන් මෙහෙම ගන්න ඕන. ඇහැ රූප චක්කු විඥාන කියන ওই ඔක්කො ටිකම යෙදිලම තමයි අපිට මේ පේන නිමිත්ත හම්බ වෙන්නේ. සංඥාව හැටියට. එතකොට මේක පේන දේ සංඥාව කියලා කියන්නේ පවතින දේ ධාතුව නුවණින් දකින්න ඕනේ. මොකද සංඥාවක් එන තැනක පේන දේ සංඥාව විතරක් නම් රූපයක් නැත්තම් මේ දික්තිය එහාට යන්න පුළුවන් වෙන්නේ අපිට.
ඒ පේන දේ හිතට විතර නම් පේන්නේ. දැන් පේන දේ සංඥාවක් නේ. මට ගියේ හැටෙන්න බෑනේ. තරකයක් ගායි කවුරු හරි. පේන දේ සංඥාවන. ඇත්ත පේන දේ සංඥාව තමයි. ඒක පවතින දෙයකට නුවණ යන්න ඕනේ. මෙහෙම පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව පවතින තැනක මට පේන්නේ නැහැ. මෙහෙම පෙවුනට පවතින්නේ ධාතුව. මම ගියොත් හැප්පෙනවා ධාතුව. පටවි ධාතුව තියෙනවා මෙතන. ඒකනේ මට යන්න බැරි මේ පේන දේ සංඥාව කරන මට යන්න බැරියයි. මෙතන මේ ධාතුව තියෙන නිසා. නැත්තම් පේන දේ සංඥාවක් විතරක් වුණොත් මට යන්න පුළුවන් වුණොත් ඇඟේ වදින්න නැති. තේරෙන්නද කිව්වේ? ඒකයි මිරිඟුව තිබුණු නිසා ජලය වගේ පේන්නේ. මිරිඟුවක් නැති හිස්හාසක මට ජලය එහෙනම් වෙන තැනකත් මට ජලය වගේ පේන්න ඕනේ නේ. හිතට නම් හිතට පේන එක ඇත්ත. නමුත් හිතට උනත් එහෙම පේන්න මේ තියෙන්න ඕනේ ධාතු නානත්වයක් නේද? ධාතුවක් තියෙන්න ඕනේ. එනිසා පවතින දේ ධාතුව දකින්න ඕනේ. පටිවිආපෝ තේජෝ හැටියට. ඒ නිසා මෙහෙම පේනවා. ඒකයි මම හැම වෙලෙම කියන්නේ දෙපැත්ත දකින්න ඕනේ. මිරිඟුව වගේ. පේන දේ සංඥාව තමයි. පේන දේ සංඥාව වුණාට මේ සංඥාව ගැන සංඥාව කියනකොට උත්තරයක් නෑ. මෙයා මෙතන රූප ගන්න හින්දා. ඒ කියන්නේ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ හැඩතල නෑ. පඨවි ධාතුවේ හැඩතල නෑ. අපිට මේ රවුම් හැඩේ එහෙම අල්ලන්න බෑ. එහෙම නෑ. දැන් ඔන්න උතනයි තියෙන ප්‍රශ්නේ අපිට මෙතන. දැන් අපි හිතාගෙන මේ රවුමට තියෙන වටාපරැල්ලුවක් දිලන්නේ. එහෙම අල්ලන්න බෑ. මේ දැන් පේන දේ අල්ලනවා නම් ඇස් නොපෙනෙන කෙනාටත් අල්ලනකොට මේ හැඩේ පේනවා. පේන දේ අල්ලන එකට සම්බන්ධ වෙනවා. අල්ලන එක පේනවා නම් එයාට පේන්න ඕනේ. පේන දේ අල්ලන්න පුළුවන්. කෙනෙක් අර විදිහට මේක මාරු අල්ලන කෙනාට මේක පේනකොට පේන කෙනාට අල්ලන්න පුළුවන් වෙනවා. නාම රූප කියන එක නාම කියන එක හැදතල නැහැ රූප කියන එක හැදතල තියෙනවා. ඒක අනිත් පැත්ත. හැදතලයක් කෙනෙන ගතිය තමයි අපි රූප කියලා කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිතටයි අපි රූප කියලා රැවටලා තියෙන්නේ. රූපේක දැන් අපි රූපේ ගැන දකින්න ඕනේ. අපි කියමු පඨවියාපෝ තේජෝ වායෝ වල හැඩතල නැහැ. හැඩතල නැහැ. රූපේ හැටි දකින්න ඕනේ එහෙම. අපි කියමුකෝ මෙහෙම දැන් හුළඟ රවුම් හතරස් දිගයි කියලා කියන්න පුළුවන්. දිග හුළඟක් හතරස් හුළඟක් රවුම් හුළඟක් නිල් පාට හුළඟක් කහ පාට හුළඟක් කියලා කිය හැකියි. බෑ. එතකොට තේජෝ ධාතු මේ තේකයි අලවතුරේකයි දිහා බලලා මේක රස්නේ මේක සීතලයි කියලා ඇහෙන් බලලා කිය හැකියි. බෑ. ඒ කියන්නේ තේජෝ ධාතුව එහෙනම් පේන්නේ නැහනේ. පේන්නේ. ඒ වගේමයි පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි පේන්නේ නැහැ. පේන්නේ අපිට. ධාතුව සමානයි. වායෝ ධාතුවයි තේජෝ ධාතුවයි පේන්නේ නැත්තම් පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි පේන්නේ නැහැ. ධාතුව කියන මට්ටම ස්වභාවය. අපිට උතන වෙලා තියෙන යකඩ රාත්‍රලයි පුරුණ රාත්‍රලයි දෙක බර මොකක්ද කියලා අහුවහම ප්‍රශ්න. අපිට නිකමට හිතෙන පුරුණ රාත්‍රල බව අඩු යකඩ රාත්‍රල බව වැඩි වෙන. නමුත් රාත්‍රල් නම් දෙකම රාත්‍රල්නේ. එකයිනේ. ඒ වගේ පඨවිය නම් නිකන් අහු වෙන ගතියෙන් වෙන්න ඇති. හතරක් වගේ තැනකින් අපිට ඒක බරට අහු වෙනවා. සතර මහා ධාතුවම හැඩතල වලින් තොරයි රූපයි. නාම ධර්මයක් වගේ දැනෙන්නේ. ඔය ස්වභාව හැබැයි ඒක ස්වභාව වුණාට ඒක එකට එකතු වුණාම ආපෝ ධාතුවක සම්මර්ෂණ වුණා ඇඟට වදිනවා. හැඩතල නැහැ. හැඩතල නේ දැනෙනවා. දැන් මේ ඇඟට වදින්නේ පඨවි ධාතුව. කයට හැම වෙලාවෙම ස්පර්ශ වෙන පඨවි ධාතුව. ඇහැට තේින්නේ වර්ණ සටහනක් විතරයි. දැනට සංඥාව ගන්න ඕනේ වර්ණ සටහනක් කියලා ගන්නකො. ඕක මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ රූපය කියලා එකක් අපිට හිතට තේන්නේ අවකාශ ධාතුවට සාපේක්ෂව. මෙහෙම කිව්වොත් මහ විශාල කළු ගලක් තියෙනවා දැන්. පාර අයින කියන්නකො.
ලොකු කළු ගල් පර්වතයක් තියෙනකොට දැන් ඕක මිනිස්සු අරගෙන යනවාද කවුරු? නිකන් වැඩකට නැති මහා ගල් ගෙඩියක් තියනවා කියන්නේ ගෙදර ගිහිල්ලා ගේ ස්තූප මැද්දේ එහෙම ලස්සන තියාගන්නද ඔබ? මා විශාල එකක් කියන්නේ. වැඩක් නැහැ. කවුරුත්. එක මිනිහෙක් කියනවා ඕම් බලන්න මම මිනිස්සුන්ට මේකට තණ්හාව ඇති කරනවා කියලා. දැන් ගලට කවුරුවත් තණ්හා කරන්නේ ගන්නෑ. තව කෙනෙක් කියනවා තව කෙනෙකුට ඔන්න බලන්න මම මිනිස්සුන්ට මේකට තණ්හාව ඇති කරනවා කියලා. මෙයා මොකද කරන්නේ? අර කළු ගල ගාවට ගිහිල්ලා කුළු ගෙඩියක් කටු ටිකක් ගෙනින්න කෑල්ලක් හදනවා. කළු ගලමයි. අරගෙන ඒ ගත්ත කෑල්ලේ තැන් තැන් හාරලා කුඩු කුඩු තැන් තැන් අයින් කරනවා. අයින් කළා ඔකපස්න. ඔන්න දැන් අර කළු ගලේ තැන් තැන් අයින් කරුවාම අවකාශ ධාතුට සාපේක්ෂව ලක්ෂණ හැඩයක් අපිට පේනවා. දැන් චෛත්‍යයක්, කරඬුවක්, පිළිමයක්, මල් වැලක් පාරක තිබ්බොත් එහෙම ලස්සන පිළිමයක්, මල් වැලක් එහෙම කළු ගලෙන් හදු තග්ගල අරගෙන යන්නේ නැද්ද? යනවා. ගෙදර ගිහින් ඉස්සරහම තියාගන්න. කෙරුවේ මොකද්ද? අර කළු ගල කපලා කෑල්ල තැන් තැන් වලින් හාරලා දාපේ. හාරලා කඩදාසියකින් මතක දැම්ම කළු ගලම. අවකාශ ධාතුවට සාපේක්ෂව අඩු තැන් වලින් අපිට හැදෙන්නේ. දැන් හැඩේ කියලා හිතට පේනවා මිසක එහෙම පේන අපිට හැඩයක් කළු ගල අපි කෑලි අයින් කරුවත් නැතත් ඒ කළු ගලම තේරෙනවද? කුඩු එකට එකතු වෙලා බැඳලා තියෙන කළු ගල ඒ කළු ගලේ අර මිටිය කරනවා කියන තැන් හාර ටික අයින් කරන එකනේ. අයින් කළාම අවකාශ ධාතුවට සාපේක්ෂව හැඩයක් වෙන්නේ අපේ හිතට. දැන් අපිට පේන හැඩේ කළු ගල ඇතුලේ නෑ. මම අල්ලන්න ගියොත් කළු ගල අහුවෙන්නේ මිසක හැඩය අහුවෙන්නේ නෑ මට. හැඩේ ඇහැට විතරයි පේන්නේ. හැඩේට වර්ණ ගතහන් නෑ. එක විදිහට හදලා මුළු ගලම මිනිස්සු ගෙවල් වල ගිහලා තියාගෙන ඉන්නවා. පාරායෙන් තිබුණු ගල් මහා ගල් ගෙඩිය කවුරුත් දෙන්නේ නැහැ. ওই විදිහට උපායක් කරුවාම ඔක්කොගේම ගෙවල් වලට දුන්න හැකි ඔය ගල් ගෙඩිය. දෙන්න බැරිද ගමට? දෙන්න පුළුවන්. අන්තිමට මිනිස්සු තණ්හාවෙන් දරියලා මේ ගෙදර තියෙන ඒ ලක්ෂණයට හදපු කළු ගල් මල් වල තව කවුරුහරි ගෙන්ච ගහ ගන්න එහෙම නැති වෙයි. දැන් කැමති නැද්ද? ගහ ගන්න රණ්ඩු කරන් තණ්හා ඕනම කෙරෙන්නේ. හැබැයි උපාය තියෙනවා. ඒ වගේ සතර මහා ධාතුව පටිඝාපෝ තීජෝ වායෝ හැටියට තිබුණා නම් තණ්හාව ඇති කරන. ඒ හින්දා ප්‍රියමනාප රූපයක් හැටියට පෙන්වලා මේ තණ්හා කරවන්නේ. ගෙයක්, මවුසෙක්, ළමයෙක්, කලයක්, ගහක්, කොළක් හැටියට පෙන්වලා තණ්හා කරවන්නේ. කළු ගලක් හැටියට තිබුණා නම් තණ්හා කරන්නේ නැහැ. ලස්සන මල් වලක්, චෛත්‍යයක්, කරඬුවක් ඔය විදිහ හදලා තමයි තණ්හා කරවන්නේ. ඒද කළු ගලම. චෛත්‍යයකට තණ්හා කෙරුවත්, කරඬුවකට තියලා තණ්හා කෙරුවත්, මල් වලක් කිව්වත්, ලස්සන රූපයක් කිව්වත්, පිළිමේ රූපයක් කිව්වත් මොන විදිහට තිබ්බත් කළු ගලමයි අන්තිමට තණ්හා කරලා තියෙන්නේ කළු ගල තමයි. එයා හිතාගෙන කියත මේ මම මල් පෝච්චියට කළු ගලෙන් කළ මල් පෝච්චියටයි මම කැමති කියලා මොන විදිහට හිතුවත් අන්තිමට තණ්හාව ඇති වෙලා තියෙන කළු ගල. මම අනිත් ඒවා කැමති නම් දරුවට නම් ආදරේ. ගෙදරට නම් කැමතියි කියලා මොන විදිහට කිව්වත් අපි අපේ ඇහැ වැරදිලා අන්තිමට අපි කැමතිලා තියෙන පටිආපති කියනවා. ලෝකේ පවතින ක්‍රමයක මනස පටක් වෙනවා මනස ගමන් කිරීමේ මාර්ග ලෝකයේ තුල තියෙන්නේ. ඒ නිසා මනෝත ධම්මයේ වශයෙන් කර්තනය වෙන ලෝකයේ තියෙන මනස තියෙනකොට සියලුදා නිවන් දකිනවා. ඉතින් මේ යනකාර පොඩි මායාවක් කියලා දකින්නවා මිසක අපිට ලෝකෙට දෙන්නම බැහැ මේවා මෙහෙමයි යථාර්ථයේ ගැඹුරු කරක් නේ සාමාන්‍යයෙන් කියන්නේ ඒක සාමාන්‍ය කෑතයිත තමයි විවාහයක තිබුණා. ඉතින් මේ මතක් කළේ බාහිර ප්‍රායෝගික වෙන්නේ නැහැ ඒක. ඉතින් ඒ කාරණේ ඉතින් මේ එතකොට කරන්න ඕනේ දේ තමයි හිතට පහළ වෙන්නේ සංඥාවක් කියලා දකින්න. හැබැයි නුවණ ගෙනියන්න. ඒක සංඥාවක් කියනකොට දැන් ලෝකයා අර ලස්සන මල් වැලක් කියලා දකිනකොට කළු ගලේ. ලෝකයා දකින දේ පේන්නේ හිතටයි කියලා මෙයා දකිනවා. ඒකයි. තියෙන්නේ කළු ගල, පේන්නේ මෙහෙම. අල්ලන්න ගියත් අහුවෙන්නේ මල් වැල නෙමෙයි කළු ගලයි කියලායි දන්නේ.
ඒ වගේ. මෙහෙම අහුවෙන්න ගියොත් අහුවෙන්නේ පඨවි ධාතුව මිසක පේන දේ අහුවෙනව නෙමෙයි. කියන නුවණ. හතර මහා ධාතු. අන්තිමට අපි සතර මහා ධාතුවටයි තණ්හා කරලා තියෙන්නේ. එතකොට ඇඟේ ඔය දැන් සති සම්පජන්‍ය කියලා හුරු කරන්නේ. දැන් අඩිය තියෙනකොට පඨවි කියලා අපි බලන්නේ ඇයි? කැවටින්න එපා. පේන දේ අඩිය තියෙනවා නෙමෙයි කියන එක තේ කරනවා. අල්ලනකොට පඨවි කියන්නේ මේ පේන දේ අහුවෙනව නෙමෙයි. අහුවෙන දේ පේනවා නෙමෙයි කියන එක තේ කරනවා. කයට ගැටෙන්නේ පඨවි, ඇහැට පේන්නේ රූප. පේන දේ අල්ලනව නෙමෙයි කියන එක වෙන් කරගන්නයි පඨවි කියලා අපි සිහි කරන්නේ. අඩිය තියෙනකොට පඨවි කියලා සිහි කරන එකෙන් කියන්නේ. නැත්තම් අපි මේ පේන පොළොමයි අඩිය තියෙන කියන එකෙන් ඉන්නේ. පේන දේ අල්ලනවා කියන එකෙන් ඉන්නේ. ඒ මෝඩකම වෙන් කරන්නයි අර සිහි ගන්න. ඇත්ත දකින්න. ওই විදිහට ගත්තාම ඕකෙදි මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට අරගන්න ඊට අමතරව සමතකම තහන වඩ එක ක්‍රම ඉති තියෙනවා හත්ය. නෑ එක ක්‍රම තියෙනවා. නමුත් දැන් මම මෙතනදී අද කිව්වේ මම සීලය ගැනවත් මේකට යන සමාධිය ගැනවත් විදර්ශනා කරන මාර්ගය ගැනවත් නෙමෙයි අද මම විස්තර කරන්න ආවේ. ඒකට ඕන තැනකින් අහගන්න පුළුවන් කියලා මේගොල්ලන්ට කියලා මේ කරන්න ඕනේ මොකද්ද කොතනද කරන්න ඕන කියන ටික පැහැදිලි කරලා දෙන්නයි කියන එකයි. ඒ කියන්නේ නිවන කියන්නේ මෙන්න මේකයි, මෙන්න මේ දෙයි අපි කරන්න ඕනේ කියන මේ ටිකයි මතක් කරලා දෙන්න ඕනේ කියන දෙයක් නායි. ඒ ටිකයි මම කිව්වේ. මම මුලින් මතක් කළේ මම අද සමාධි භාවනා ගැනවත්, සීලය ගැනවත්, මේ විදර්ශනාව ගැනවත් මුකුත් කියන්නේ නැහැ. දර්ශනය ගැන විතර මෙන්න මේ ගැන විතරයි කියන්නේ. අනිත් එක ඒවා ඒතරම් වැරද්දක් මම දකින්නේ නැහැ. ඒ තරම් නෙමෙයි වැරදි නෑ. අද ලෝකිකයේ පෙන්නනවා නම් සිල් රැකෙන්න හෝ සමාධි වඩන ක්‍රම ඒවා හරි. මේ යොදා ගන්න ඕනේ මොන දැනද කියන අවබෝධය නැතිකම තිබුණේ තියෙන්නේ. මන්ද මා දේශනා කළා මම දේශනා කරපුවා තේරුණාද දන්නේ නැහැ. පටිච්චසමුප්පාද දේශනාව භවයේ ක්ෂණයක් විග්‍රහ කිරීමක් තියෙනවා. භවයේ ක්ෂණයක් දෙකම තියෙනවා. ජාතිය දෙආකාරයි, එක්ෂණික සම්පති දෙආකාරයි. එක්ෂණිකව පටිච්චසමුප්පාද චක්‍රය වෙනවා, සම්පතිවත් වෙනවා. මෞකසට ප්‍රතිසන්දි වශයෙන් උපදිනවා. ආයතනයක ගන්න ස්කන්ධ උපදිනවා. එක්ෂණික ප්‍රවර්තන අතර නොවුනොත් සම්පතිය නතර වෙන්නේ නැහැ. එතකොට එක්ෂණික ධර්මය අවබෝධ වුණොත් නතර වුණොත් සම්පතිය නතර වෙනවා. අන්තිමට නිවන් දකින්න කියනකොට එක්ෂණික සම්පති මේ දෙකම නතර වෙනවා. මේ වයින් කරා. දෙකෙන් එකක්වත් පුහුණු කරන්න එපා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන පැවැත්ම පුහුණු කරලා දැන් තියන්නේ අපි ඕන තරම්. පටිච්චසමුපාදයේ ආපහු ඕක පුහුණු කරන්න යන්න එපා. දැන් හොඳට පුහුණු කරලා තියෙන්නේ. දැන් මේ සම්මා දිට්ඨිය අනිත් පැත්තට හදන්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ටික පුරුදු වෙන්න දෙයක් නෑ. හොඳට පුරුදු වෙලා තියෙන්නේ දැන්. එහෙනම් දැන් එක අනිත් පැත්තට අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ කියන ඒකෙත් ගොඩාක් කරන්න බෑ. එක්ෂණික පැවැත්මද නතර කරන්න ඕන, සම්තතියද ඒවත් අපිට ප්‍රශ්න නෑ. මං දිනල්ලා පෙන්වන්නේ මෙන්න මේ දර්ශනය විතරක් ගන්න.